නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත සති ටීවී YouTube නාලිකාව සමග ඔබ දැන් සම්බන්ධ වන්නේ මාතිකා වැඩසටහන සමග. මේ වැඩසටහන ඔස්සේ අපි අභිධර්ම පිටකයේහි ධම්මසංගණි ප්‍රකරණයේහි දැක්වෙන ඒ මාතෘකා පිළිබඳව ස්වරූපාර්ථයන් හඳුනා ගනිමින් ඒ සාකච්ඡාවක් සිදු කරන්නේ. එතනදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්නට යෙදුනා බොහෝ කරුණු කාරණා පිළිබඳව සිත හා සංප්‍රයුක්ත ධර්මයන් පිළිබඳව. එතකොට මේ ආදී කරුණු පිළිබඳව කතා කරනකොට අපි මෙහි සැකස්ම සාමාන්‍ය වශයෙන් අවබෝධ කරගෙන මාතිකා පිළිබඳව හඳුනා ගැනීමේදී තික මාතිකා එහෙමත් නැතිනම් මේ ත්‍රිකයක් පිළිබඳව අපි තේරුම් ගත්තා. නිසා දැන් ඔබ දන්නවා ත්‍රිකයක් කියනකොට ත්‍රිකයක් යනුවෙන් අදහස් කරන්නේ කුමන ධර්මයක්ද කියලා. එතකොට ත්‍රිකයක් කියලා කියන්නේ යම් කිසි කාරණා නැතිනම් මාතෘකා තුනක එකතුවක්. නැතිනම් තුනේ ගොඩක් ත්‍රිකයක් කියලා අපි හඳුන්වනවා. කුසල ත්‍රිකය තුල කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා කියන මේ කරුණු තුන අපි කතා කළා. එතකොට කුසල ධර්ම පිළිබඳව කතා කිරීමේදී කාමාවචර කුසල ධර්ම, රූපාවචර කුසල, අරූපාවචර කුසල ආදී කුසල ධර්මයන් හඳුනා ගන්නට යෙදුණා. අකුසල ධම්මා කියනකොට අකුසල ධර්ම පිළිබඳව තේරුම් ගත්තා. අකුසල ධර්ම කාමාවචර භූමියේහි යෙදෙන්නේ අකුසල ධර්මයන් ගැන හඳුනා ගත්තා. අභ්‍යාකතා ධම්මා කියනකොට අව්‍යාකෘත ධර්මය හඳුනාගත්තේ විපාක සහ ක්‍රියාදී ලෙස අව්‍යාකෘත ධර්මයන් පිළිබඳව අපි තේරුම් ගන්නට යෙදුණා. ඉතින් කුසල ත්‍රිකය පිළිබඳව කතා කිරීමේදී සිත් පැත්තෙන් ඒ විදිහට අපි ඒ ධර්මයන් පිළිබඳව හඳුනාගත්තා. ඊට පස්සේ ඒ අව්‍යාකෘත ආදී දේවල් ලෙස ඒ රූපාදී ධර්මයන් අපි තේරුම් ගත්තා. ඊට පස්සේ වේදනා ත්‍රිකය පිළිබඳව අවධානය යොමුනේ. වේදනා ත්‍රිකය පිළිබඳව කතා කරනකොට සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා, දුක්ඛාය වේදනාය සංපයුත්තා ධම්මා, අදුක්ඛම සුඛාය වේදනාය සංපයුත්තා ධම්මා කියන මේ ත්‍රිකය පිළිබඳව අපි හඳුනාගත්තා. ඉන්පසුව සාකච්ඡා වුණේ විපාක ත්‍රිකය පිළිබඳව. විපාකා ධම්මා, විපාක ධම්ම ධම්මා, නේව විපාක, න විපාක ධම්ම ධම්මා කියන මේ ත්‍රිකය පිළිබඳවයි අපි අවසාන වශයෙන් කතා කරන්නේ. එතකොට මෙතනදී විපාකා ධම්මා කියනකොට තුන් භූමිය අනුව ගිය විපාක ධර්මයෝ අපි පසුගිය දේශනාව තුළින් හඳුනාගත්තා. එතකොට ඒ කුසල විපාක, අකුසල විපාක ආදී විපාකයන්ගේ තිබෙන ස්වභාව ලක්ෂණයන් පිළිබඳව. එතකොට අකුසල විපාක හඳුනාගත්තා. ඊට පස්සේ කුසල විපාක අහේතුක සහ සහේතුක කියලා කොටස් දෙකකට බෙදලා අහේතුක විපාකත් සහේතුක විපාකත් හඳුනා ගන්නට යෙදුණා. ඊට පස්සේ රූපාවචර භූමියේහි විපාක, අරූපාවචර භූමියේහි විපාක, අපරියාපන්න ඵලසිට්ඨික විපාක ධර්මයන් ලෙස අපි එතනදී තේරුම් ගන්නට යෙදුණා. දෙවෙනි කාරණාව හැටියට එතකොට අද දවසේ අපිට තියෙනවා හඳුනා ගන්නට විපාක ධම්ම ධම්මා කියන මාතිකාව. විපාක ධම්ම ධම්මා කියලා කියන්නේ විපාක ස්වභාව ධර්මය. විපාක ස්වභාව ධර්මය. මේවා ධර්මයෝ කියලා හඳුන්වනවා. ධම්මා කියන මේ වචනයෙන් මේක හඳුන්වනවා. එයි මේ වචනේ ධම්මා කියන වචනයෙන් මේක හඳුන්වන්නේ. සත්ව නොවුණු, පුද්ගල නොවුණු, ආත්ම භාවයකට අයත් නොවන, ආත්මයක් නොවන හුදු හේතු නිසා සකස් වෙන දෙයක් නිසා තමයි, ස්වභාව සංසිද්ධියක් නිසා තමයි මේක ධම්මා කියන වචනයෙන් හඳුන්වන්නේ. එතකොට විපාක ධම්ම ධම්මා, විපාක ස්වභාව තියෙන ධර්මය. එතකොට යම්කිසි දෙයකින් විපාකය සිද්ධ වෙනවා නම්, ඒ කියන්නේ ඒ විපාකයක් ගෙනවිත් දෙනවා නම්,
ඒ විපාකයේ ගෙනවිද්දීම ස්වභාවය කරගෙන පවතින්නේ යම් ධර්මයක් නම් අන්න ඒ ධර්මයට තමයි විපාක ධම්ම ධම්මා කියලා කියන්නේ. ඒ කියන්නේ කර්ම. කර්ම. අපි දන්නවා කර්මයකට තමයි විපාකයක් ලැබෙන්නේ කියලා. යම්කිසි කර්මයක් කළොත් ඒ කර්මයට අදාළ වෙන විපාකයක් ලැබෙනවා. එතකොට අන්න ඒ කර්ම තමයි විපාක ස්වභාව ධර්මයෝ කියලා හඳුන්වන්නේ. විපාක ධම්ම ධම්මා. එතකොට තුන් භූමිය අනුව ගිය යම්කිසි කර්මයෝ තිබෙනවා නම් ඒ තුන් භූමිය අනුව ගිය කර්ම මේ විපාක ස්වභාවය කරගෙන පවතින ධර්මය. අපරියාපන්න භූමියේත් යම්කිසි අපි සිද්ධ කරන කර්මක්ෂය කිරීම පිණිස වඩන කර්මයක් වේවා. ඒ නිසා යම් ඵල නිෂ්පත්තියක් සිද්ධ වෙනවා නම් විපාකයක් තිබෙනවා නම් එහි එයද විපාක ධම්ම ධම්මා. එතකොට විපාක ධම්ම ධම්මා කියනකොට ඒක විපාක ස්වභාවයෙන් පවතින ධර්මයක්. අපි සාමාන්‍යයෙන් ගන්නේ කර්ම සිද්ධ කරන පුද්ගල සන්තතියක් නැතිනම් පුද්ගලයෙක්. කර්ම සිද්ධ කරන, පින් කරන, පව් කරන මිනිස්සයෝ නැතිනම් පුද්ගලයෝ, සත්වයෝ තමයි අපි නිරන්තරයෙන් මැසුරු කරන්නේ. එතකොට මේ සත්පුද්ගල භාවය ඉක්මවා යන විදිහට මෙතනදී දක්වන්නේ විපාක ධම්ම ධම්මා. මේවා මෙතන තියෙන ධර්මයක්. ඒ කියන්නේ හුදු හේතු නිසා සකස් වෙන දෙයක්. ඒකයි ධම්ම ධම්මා කියලා කියන්නේ. එතකොට මේ පිනක් කරන මිනිස්සෙක් යන පුද්ගල සංඥාවක් උපදව ගැනීම නෙමෙයි. අකුසලයක් කරන මිනිස්සෙක් යන පුද්ගල සංඥාවක් උපදව ගැනීම නෙමෙයි. ඒ පවතින්නේ හුදු මෙබඳු වූ ධර්මසන්තතියක පැවැත්මක්. මෙන්න මේ සිතේ ස්වභාවයයි මේක. එතකොට දැන් ඒ සිතෙහි ඒ ධර්මයන්ගේ ස්වභාවය කියලා අපි ඒක අල්ලගත්තාම අපිට එතන පවත්නා පුද්ගල සංඥාව දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක පුද්ගලයෙක්ගේ දෙයක්, ඒක කෙනෙක් විසින් නිර්මාණය කරනු ලබන දෙයක් ආදී ලෙස අපිට යම්කිසි ආකාරයකින් එතන වැරදි විදිහේ දැකීම ඇති වෙනවා නම් අන්න ඒ වැරදි දැකීම අපිට නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වැරදි විදිහට ගන්නා දැකීම අපිට එතනදී දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ සත්පුද්ගල භාවයේ දුරු කරගන්නට මේ කාරණා පිළිබඳව අපි විමසා බැලීම ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේක මාතෘකා විදිහට අර අපි සංඛ්‍යාත්මකව පාඩමක් විදිහට කතා කරනවට වඩා ඒක අපි ජීවිතයට ප්‍රායෝගිකව සමීප කරමින් මේ කාරණා පිළිබඳව කතා කරන්නට උත්සාහ දරන්නේ ඔබට ඒක ඔබේ ප්‍රතිපදාවට වඩාත් උපයෝගී කරගැනීමේ පහසුව සඳහා. සාමාන්‍යයෙන් කෙනෙකුට මේ කෙලෙස් ධර්මයන් උපදින්නට හේතුව මේ පවත්නා අවිද්‍යාව. එහෙම නැතිනම් හුදු හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිව යන මේ ධර්මසන්තතියෙහි පවත්නා පුද්ගල සංඥාවන්. මේ හොඳ කෙනෙක්ක, මේ නරක කෙනෙක්ක, මේ බඳු හොඳ දේවල් කරන පුද්ගලයෙක්ක, නරක දේවල් කරන පුද්ගලයෙක් ආදී ලෙස ඔබ දකින විදිහට සිත තුළ ඇලීම්, ගැටීම් ආදී දේවල් ඉපදීම සාමාන්‍ය ස්වභාවය. එතකොට මෙන්න මේ දේ තමයි අපි ඉක්මවා යන විදිහට අපේ මානසිකාරයේ පවත්වන්නට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මේ తত্ত্বය අපි අපේ මනස තුළින් දුරු කරගන්නට අපි නිරන්තරයෙන්ම උත්සාහ දැරිය යුතු වෙනවා. එතකොට මේ පුද්ගල සංඥාව ඉක්මවා යන්නට අපි නිරන්තරයෙන් උත්සාහවත් වෙනකොට මේ ධර්මයන් පිළිබඳව එහෙම නැතිනම් අපි දකින මේ පුද්ගල භාවයේ පවත්නා තැන යථාභූත විදිහට පවත්නා ස්වභාව ලක්ෂණයන් පිළිබඳව තේරුම් ගැනීමෙන් අර පුද්ගල සංඥාව අපිට ඉවත් කරගන්නට පුළුවන්කම තියෙනවා. පුද්ගල සංඥා ඉවත් කර ගැනීමෙන් පුද්ගල සංඥා මත ඇතිවන ඒ ආශ්‍රව ධර්මයන් අපිට නැතිනම් ඒ කෙලෙස් ධර්මයන් නොහට ගන්න බවට අපිට පත් කරන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසයි මේ කාරණා ඊටාම වැදගත් ධර්ම කාරණා බවට පත්වන්නේ. අපිට යම් අවස්ථාවල ඒ හිතට ඇති කෙලෙස් ධර්මයන් නැති වෙනකොට අපි ඒ කෙලෙස් ධර්මයන් නැතිවන පසුබිම පිළිබඳව අපි පරීක්ෂා කරලා බැලුවාම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අර පවත්නා ධර්මයන් පිළිබඳව නොදන්නා කම නිසා තමයි ඒකට අවශ්‍ය ඒ කෙලෙසයට අවශ්‍ය පරිසරය වපසරිය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කියනවා ආශ්‍රව ධර්ම කියලා. අවිද්‍යාවදී මේ පවත්නා ආශ්‍රව ධර්මයන් නිසා අපිට හැම වෙලාවකදී මේ ධර්මයන් පිළිබඳව වැහිලා බොරු දෙයක් මත ජීවත් වෙන තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා.
අන්න ඒ නිසා තමයි මේ ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කර ගැනීම, ධර්මයන් පිළිබඳව විමසා බැලීම තුළ ඒ පවත්නා යථා ස්වභාවය අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ තුලින් අපිට අර කෙලෙස් ධර්මයන් පිළිබඳව නැතිනම් කෙලෙස් දුරු කරගන්නට ඒ දැකීම ඉතාමත් උපකාරී වෙනවා. දැන් අපි අරගෙන බැලුවොත් යම් කිසි විදිහකින් අපි නිතර මතක් කරන උදාහරණයක් හැටියට අපේ ගලක කකුල වැදුනොත් එහෙම ගලක කකුලක් හැප්පුණොත් ඒකෙන් තුවාල වෙලා ලේ ගලනකොට අපිට ගල පිළිබඳව ද්වේෂයක් කමනාපයක් ඇති වෙන්නේ. ඔබ ගෙදරට ගිහිල්ලා ආපහු අර ගල පිළිබඳව කල්පනා කර කර හිතේ අමනාපකමින් ඒ පිළිබඳව මහා වෛරයකින් පසු වෙන්නේ නැහැ. හැබැයි පුංචි නැතිනම් පහරක් නැතිනම් කෙනෙක් ඔබට පුද්ගලයෙක් ඔබට ඇවිල්ලා ගැහුවොත් පුංචි පාරක් අර තරම් රිදෙන්නෙත් නැහැ. ඒක ඊට පස්සේ වේදනාවක් ඇත්තෙත් නැහැ. දැන් කොච්චර කාලයක් ඔබට ඒ අමනාපකම පවත්වන්නට පුළුවන්කම තියෙයිද? එතකොට දැන් මේ දෙකේ වෙනස මොකක්ද? ඔබ දකිනවා මෙතන ආත්මයක් තියෙනවා, සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා කියලා. අතන දකිනවා සත්වයක් නොවන, පුද්ගලයෙක් නොවන ඒ අප්‍රාණික දෙයක් කියලා ඔබ දකිනවා. එතකොට ඒ නිසා එතනට ඔබ අර විදිහට වෛරී සිතුවිල්ලක් පවත්වාගෙන යන්නේ නැති වෙනකොට මෙතන ඔබට වෛරී සිතුවිල්ලක් පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙනවා. ඇයි අපි දකින ඒ සත්පුද්ගල ආත්ම සංඥාව මත අපි කෙලෙස්ය පවත්වන විදිහ තමයි ඒක. අන්න ඒ නිසා මේ ධර්මයන් පිළිබඳව කෙනෙක් විශ්ලේෂණය කරගන්නකොට මේ පවත්නා ස්වභාව ලක්ෂණේ නිවැරදිව අවබෝධ කර ගැනීම තුළින් අපිට ඒ මත පවත්වන අර පුද්ගල සංඥාව දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ලෝකයේහි අපි ජීවත් වෙන මිනිස්සු හොඳ දේවල් කරන මිනිසුන්, නරක දේවල් කරන මිනිසුන් ආදී ලෙස මේ වර්ගීකරණයට භාජනය කරගෙන අපි ඇලීම් සහ ගැටීම් ඇති කරගන්න තැනක අපිට පුළුවන්කම තියෙනවා නම් අර පුද්ගලයෙකුගේ දෝෂයක් කියලා දකින තැනක අපිට පුළුවන් නම් හුදු මෙබඳු ධර්මයක පැවැත්මක් නේද තියෙන්නේ කියන එක දකින්න අපිට අර ද්වේෂයට පදනම් වෙන පුද්ගල සංඥාව අපිට උපදවන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට පේනවා නම් මේ සිතේ ස්වභාවය මේකයි කියන එක. අපි සතෙක්ව මරණ ඝාතනය කරන මිනිස්සෙක් දිහා දැක්කොත් ඔබ සතුන් ඝාතනය නොකරන කෙනෙක් නම් ඔබට ඒ පිළිබඳව අමනාපය, ද්වේෂයක් හටගන්නේ මම මේ බලන්නකො මේ පුද්ගලයා මේ විදිහට සතෙක් මරනවා නේද? මේ මිනිස්සයා මේ වගේ මහා අකාරුණික මිනිස්සෙක් නේද කියලා ඔබට මේ පුද්ගලයා පිළිබඳව ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔබ දැනගත්තොත් ද්වේෂය සිතක ස්වභාවය මේක නේද? ද්වේෂ සහගත සිතක ස්වභාවය මේක නේද? මෙබඳු සිතින් සිද්ධ වෙන්නේ මෙබඳු කර්මයන් නේද? මේ අකුසල ධර්මයේහි ස්වභාවය නේද? මේක මේ අකුසලය ස්වභාව කරගත්ත නැතිනම් මේ කර්මය ස්වභාව කරගත්ත මේ දෙයින් මෙබඳු විපාක උපදවන්නට පුළුවන්කම තිබෙනව නේද? මේ ආදී ලෙස ඔබ ඒ දේ දිහා බලන්නට පුරුදු වුණොත් ඒ ධර්මයේ ඔබට එතන තියෙන ධර්ම ලක්ෂණයන් ඔබට හඳුනා ගන්නට, ස්වභාව ලක්ෂණයන් ඔබට හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණොත් ඔබට අර එතන පවත්වන ද්වේෂය, අමනාපය ඔබට පවත්වන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇයි ඔබ තමන්ගේ හිත පැත්තෙනුත් දකිනවා ඒ ද්වේෂයේ තියෙන ආදීනවය මොකද්ද? ඒ තමන්ගේ සිතේ ඇතිවෙන ද්වේෂ සහගත සිත පිළිබඳවත් ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර ධර්මයන් පිළිබඳව, ස්වභාවයන් පිළිබඳව අපි විශ්ලේෂණය කර ගැනීම ඊටාම වැදගත් දෙයක්. මේ ප්‍රතිපදාව දියුණු කරනකොට, ඒ දේ වඩනකොට. අන්න ඒ නිසා තමයි මේ කරුණ පිළිබඳව තිබෙන අවබෝධය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. නැතිනම් මේ කියන්නේ මේ ඔක්කොම කටපාඩම් කරගෙන අනිවාර්යෙන් නිවන් දකින්නවා නම් මේ ඔක්කොම ඔබට මතකයේ තිබිය යුතුයි කියන එක නෙමෙයි. මේ කරුණ පිළිබඳව මේ විදිහට ඔබේ චින්තන විෂය ඔබට අරගෙන යන්න පුළුවන් නම්, ඔබට මේ කරුණ පිළිබඳව විශ්ලේෂණය කරන්නට පුළුවන් නම් මේ ආදී ක්‍රමවේදයන්ගෙන් අන්න ඒ තුළ මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්නට ඔබට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ඒකත් එක න්‍යායක්, ඒකත් එක ක්‍රමවේදයක් හැටියට ඔබට ලැබෙනවා. එතකොට අර සාමාන්‍යයෙන් අපි භාවනා කරනවා කියන තැනකින් අපි මෛත්‍රී භාවනාව හෝ බුද්ධානුස්සතිය වඩමින් ඒ සීමාව ඇතුළේ විතරක් හැමදාම රැඳී සිටින තැන අපි රැඳෙන්නේ නැතුව අපිට පුළුවන් එතනින් එහාට ගිහිල්ලා ඒ දේ සිද්ධ කරන ගමන් තවදුරටත් එතනින් එහාට ගිහිල්ලා අපිට මේ කෙලෙස් ධර්මයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙන තැනට අපේ සිත ක්‍රමක්‍රමයෙන් පත් කරගන්නට පුළුවන්කම
තිබෙනවා. ඒ නිසා උත්සාහවත් විය යුත්තේ එතනට. අපි නැවත නැවත උත්සාහවත් විය යුත්තේ අපි කොහොමද එතනට පත්වන්නේ කියලා. ඒ නිසා මේ කාරණා ටික ඔබේ ප්‍රතිපදාවත් එක්ක බද්ධ වෙන දෙයක්. අපි සත්වයේක්ක පුද්ගලයේක්ක ආත්මයක් තියෙනවාය කියලා කතා වෙන තැනක මෙබඳු ධර්මසන්තතියක පැවැත්මක් තියෙන්නේ. මෙබඳු ධර්මසන්තතියක පැවැත්මක්. කොහොම ධර්මසන්තතියක පැවැත්මක්ද? අන්න ඒක තමයි අපි විපාක ධම්මා කියන එකෙන් කතා කරන්නේ. විපාක ස්වභාව කොටගෙන පවත්නා ධර්මය. මොනවද මේ විපාක ධම්මා කියලා කියන්නේ? විපාක ධම්මා කියන එක මේ මාතිකාව පිළිබඳව විග්‍රහ කරන නික්ෂේප කාණ්ඩයේ තුලදී කුසල අකුසල ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා පරියාපන්න. කුසල අකුසල ධම්මා කුසල අකුසල ධර්මයෝ කාමාවචර වූයේ රූපාවචර වූයේ අරූපාවචර වූයේ අපරියාපන්න වූයේ පවත්නා කුසල ධර්මයෝ. ඒ වගේම කාමාවචර වූ අකුසල ධර්මයෝ. මේ කර්ම නැතිනම් මේ ක්‍රියාත්මක වන දේ තමයි අපි නේව විපාක අපි විපාක ධම්මා කියලා කියන්නේ. විපාක ස්වභාවයේ පවත්නා ධර්මයෝ කියලා කියන්නේ. එතකොට එතනදී දැන් කර්ම සිතක් කියලා කියනකොට යෙදෙන සිතක යෙදෙන ස්කන්ධ හතරක් තිබෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතර. එතකොට මේ පිළිබඳව අපි විග්‍රහ කරනකොට නේව විපාක න විපාක ධම්මා කිව්වත් විපාක ධම්ම අපි විපාක ධම්මා කිව්වත් විපාක ස්වභාව දෙන ධර්මයෝ කියලා කිව්වත් විපාකා ධම්මා කියලා කිව්වත් විපාක ධර්මයෝ කියලා කිව්වත් ඒතන කතා කරනකොට සිතක් පිළිබඳව නම් කතා කරන්නේ. ඒ සෑම අවස්ථාවකදීම යෙදෙනා වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මය. ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ නිසා මේ විපාක ධම්මා කියන මේ මාතෘකාවට අදාළවත් මේ ස්කන්ධ හතරක්. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර තමයි යෙදෙන්නේ. එතකොට කර්මය කුසල වශයෙන් පවත්නා අකුසල වශයෙන් පවත්නා මේ කර්මය අපි හඳුනා ගන්නවා ස්කන්ධ ධර්මය හතරක් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මය හතරක් ලෙස. මේ කර්මය සතර භූමිය අනුව ගියපු කර්ම තියෙනවා. කාමාවචර කර්ම තියෙනවා, රූපාවචර කර්ම තියෙනවා, අරූපාවචර කර්ම තියෙනවා, අපරියාපන්න කර්ම තියෙනවා. එතකොට කාමාවචර කර්ම කියලා කියන්නේ මොනවද? කුසල කර්ම, අකුසල කර්ම. අකුසල් සිත් තිබෙනවා නම් ඒ අකුසල් සිත් ටික කුසල චිත්ත තිබෙනවා නම් කුසල චිත්තය මේ දේවල් තමයි කර්ම කියලා කියන්නේ. රූපාවචර කර්ම කියලා කියන්නේ රූප භවෝත්පත්තිය පිණිස හේතු වෙන කර්ම තිබෙනවා නම් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය චතුර්ථ ධ්‍යාන ආදී ඒ ධ්‍යාන සිත් තිබෙනවා නම් එතකොට අන්න ඒ කර්ම සිත් තිබෙනවා. ඒ කර්ම සිත් තමයි අපි රූපාවචර කර්මය හැටියට හඳුනාගන්නේ. එතකොට අරූපාවචර කර්මය හැටියට හඳුනාගන්නේ ඒ අරූපාවචර ධ්‍යානය උපදව ගන්න සිත ඒ අරූපාවචර භවෝත්පත්තිය සඳහා හේතුපාදක වෙන. අපරියාපන්න කර්මය ලෙස අපි හඳුනාගන්නේ ඒ මාර්ග චිත්තෝත්පාදය. මාර්ග සිත් ටික. එතකොට මේ තමයි විපාක ධම්මා. විපාක ස්වභාවයේ පවත්නා ධර්මය. එතකොට මේ දේවල් වලට විපාක තියෙනවා. කාමාවචර භූමියේහි යම් කුසලයක් කළොත් අකුසලයක් කළොත් ඒකට විපාක තියෙනවා. ප්‍රවෘත්ති ප්‍රතිසන්දි ආදී වශයෙන් ගත්තාම ඒ විපාක බෙහෙදේ අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවෘත්ති කියන්නේ මේ පැවැත්ම තුළ උපකාර වන ඉපදුනාට පස්සේ ඉපදුණු මනුස්සයට පැවැත්ම සකස් කරලා දෙන පැවැත්මෙන් උපකාරී වන කර්ම තියෙනවා. ඒ වගේම ප්‍රතිසන්දි කර්ම තියෙනවා. ප්‍රතිසන්දිය කියලා කියන්නේ තව තැනකට අපි උත්පත්ති වශයෙන් පමුණවන්නට සමර්ථ වෙන කර්ම තිබෙනවා. එතකොට මේ කර්මයන් අතර කුසල කර්ම සහ අකුසල කර්ම කියලා කර්ම දෙකකට බෙදනවා. මේ පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි අර කලින් අපි කතා කරපු පර්යාය පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නවා නම් කුමන පර්යායද? අපි මීට පෙර කුසල ධම්මා කියලා කතා කළානේ. කුසල ධර්මයෝ කියලා. අන්නේ කුසල ධර්මයෝ කියලා කතා කරපු තැන සහ විපාක ධම්මා කියලා කතා කරපු දේ සම්පූර්ණයෙන්ම එකම තැනක්. එතකොට අකුසල ධම්මා කියලා කතා කළානේ. අන්න ඒකත් මෙතනටම අදාළ වෙන දෙයක්. එතකොට කුසල ධම්මා
අකුසල ධම්මා කියන මාත්‍රකා ද්විත්වයෙන් මේ මාත්‍රකා දෙකෙන් මේ විපාකත්‍රිකේහි විපාක ධම්මා කියන කොටස විපාකස් ස්වභාව ධර්මයෝ කියන කොටස සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙනවා. එතකොට කුසල ධම්මා අකුසල ධම්මා කියන මාත්‍රකා දෙක ගත්තාම ඒ කියන්නේ මේකේ තනි වචනයෙන් කියන විපාක ධම්මා කියන කොටහසේ. එතකොට මෙන්න මේ දේම අටකතා කාණ්ඩයේ තුලදී විග්‍රහ කරනවා චතුසු භූමීසු සතර භූමියේහි කුසලං අකුසලං ඉමේ ධම්මා විපාක ධම්මා. එතකොට චතුසු භූමීසු සතර භූමියේහි කුසලයක් තියෙනවා නම් අකුසලයක් තියෙනවා නම් ඉමේ ධම්මා මේ ධර්මයේ විපාක ධම්මා. ඒක දැන් චතුසු භූමීසු කුසලං අකුසලං කිව්වා කියලා මේ සතර භූමියේහි අකුසලක් තියෙනවා කියන එක නෙමෙයි මේකෙන් දැක්කුවේ. අකුසල් තියෙන්නේ කාම භූමියේහි විතරයි. අකුසල ධර්ම පවත්නේ කාම භූමියේහි විතරයි. රූපාවචර බ්‍රහ්ම ලෝකයේහි ඉපදුණු බ්‍රහ්මේකුට උවද යම් මට්ටමකින් මිත්‍යා දෘෂ්ටි ආදී අකුසල විතර්කයක් පහළවනවා නම් ඒ පහළවන්නා වූ විතර්කේ කාම භූමියේහි විපාක ලබා දීම සඳහා හේතු වන කර්මයක් මිසක ඒක රූප භවයේහි යෙදෙන කර්මයක් නෙමෙයි. එනිසා රූප භවයේහි අකුසල කර්ම ඇත්තේ නැහැ. අරූප භවයේහි අකුසල කර්ම ඇත්තේ නැහැ. ඒ සෑම තැනකම භාවිත වෙන්නේ හුදු බෙහෙදයකින් තොරව මේ කාම භූමියේහි භාවිත වෙන අකුසල චිත්තෝත්පාදයන්ම තමයි. අය රූප භූමියේහි යෙදෙන කර්ම කියලා වෙනම කර්ම අකුසල කර්ම කියලා දේවල් ඇත්තේ නැහැ. කුසලයේ වෙනස්කම තියෙනවා. කුසලයේ කාමාවචර භූමියේහි යෙදෙන කුසලයේ තියෙනවා, රූපාවචර භූමියේහි යෙදෙන කුසලයේ තියෙනවා. කුසලයේහි වෙනස්කම තියෙනවා. නමුත් කුසලයේහි වෙනස්කම තිබුණට අකුසලයේහි වෙනස්කම මෙතනදී ඇත්තේ නැහැ. කාමාවචර අකුසල්, රූපාවචර අකුසල් කියලා. අකුසලයේ තියෙන්නේ ඒ කාම භූමියේහි යෙදෙන අකුසල චිත්තෝත්පාදයන්ම තමයි. ඒ නිසායි චතුසු භූමීසු කුසලං අකුසලං ඉමේ ධම්මා විපාක ධම්මා කිව්වට සතර භූමියේහි කුසල අකුසල ධර්ම කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ කියන්නේ කාමාවචර කුසල අකුසල සහ අනිකුත් තුන් භූමියේහි යෙදෙන කුසල ධර්මයන් කියන එක පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට දැන් මේ කියන කාරණා ටික මොකද්ද? මෙහි ස්වરૂප ලක්ෂණයන් මොනවද කියලා අපි විමසා බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ විපාක ධම්මා කියනකොට විපාක ස්වභාවය පවත්නා ධර්මයෝ කියලා කියනකොට කාම භූමියේහි යෙදෙනවා 12 අකුසල චිත්තෝත්පාදය. අකුසල සිත් 12ක් යෙදෙනවා. අකුසල චිත්තයෝ 12යි. එතකොට අපි ලෝභ මූලික සිත් 8ක් ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම මෝහ මූලික සිත් දෙකක්, ඒ වගේම ද්වේෂ මූලික සිත් දෙකක් කියලා මේ සිත් 8ක් පිළිබඳව 12ක් පිළිබඳව අකුසල චිත්තෝත්පාද අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකට මෙන්න මේ සිත් පිළිබඳව අපි බලනකොට මේ ඔක්කොම කර්ම. මේ ඔක්කොම අකුසල විපාක උපදවන්නට සමර්ථයි. ප්‍රවෘත්ති සහ ප්‍රතිසන්දි ආදී වශයෙන් ගත්තාම මේ සෑම දෙයක්ම විපාක උපදවන්නට සමර්ථයි. ඒ නිසා තමයි විපාක ස්වභාව ධර්මයෝ කියලා මේ දේවල් හඳුන්වන්නේ. දැන් අපි කල්පනා කළාට හරි ලෝභ මිනිස්සෙක්, හරි අකුසල් කරන මිනිස්සෙක් කියලා අපි හිතුවට සතුන් මරණ කෙනෙක්, හොරකම් කරන කෙනෙක් ආදී ලෙස අකුසලයේ තුලින් පුද්ගලයා අපි දැක්කට ඇත්තටම පවතින්නේ මෙබඳු වූ ධර්ම ටිකක්. මෙබඳු වූ ධර්ම ටිකක් මොනවාද? මෙබඳු වූ කුසල අකුසල සහගත චිත්තෝත්පාදයක්, අකුසල සහගත සිත් 12ක් පවතින්නේ. එතකොට අකුසල් සිතක් කියලා කියන්නේ ඒ සිත හා සංප්‍රයුක්ත චෛතසික ධර්මයන්ගේ පැවැත්මක්. එතකොට ඒ බඳු චෛතසික ධර්මයන්ගේ පැවැත්මක් කියන තැනක තියෙන්නේ ඒ බඳු වූ සිතක යෙදෙන චේතනාදී ඒ ලක්ෂණයන් නිසා ඇතිවන ක්‍රියාකාරකමක් අපිට පේන. අපි කියනවා පුද්ගලයා කරනවා කියලා. පුද්ගලයෙකුට යමක් කරන්නට පුළුවන් කමක් ලෝකයේ තුල තිබුණේ නැහැ. පුද්ගලයෙකුට යමක් කරන්නට යථාර්ථයක් විදිහට යමක් පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට එතන තිබුණ දේ තමයි මෙබඳු වූ සිතක පහළවීම. මෙබඳු වූ සිතක පහළවීම. ඒ පහළ වුණ නිසා චේතනාදී ලක්ෂණයන් නිසා
මේ කයින් නිබඳු ක්‍රියාකාරීත්වයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. වචනයේ තුලින් නිබඳු ක්‍රියාකාරකමක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් රූපයේ තුල නිබඳු ස්වභාවයන්, නිබඳු ලක්ෂණයන් विद्यमान වන්නේ නැහැ. රූපයේ තුල නිබඳු ස්වභාවයන්, නිබඳු ලක්ෂණයන් රූපයේ තුල विद्यमान වන්නේ නැහැ. ඒක රූපයට අයිති වූවක් නෙමෙයි. රූපයෙන් විනිර්මුක්ත වූවක්. ඇයි? අපි බලනකොට ඒ දකින්න තැන සම්පූර්ණම කර්මාදී වශයෙන් අපි සිතුවිලි නැවත නැවත උපදවන්නේ තමන්ගේ පැත්තෙන්. කර්මාදී සිතුවිලි නැවත නැවත උපදවන්නේ තමන්ගේ පැත්තෙන්. ඒක අකුසල සිතක්. තමන්ගේ සිත තුළ උපදින දෙයක්. එතකොට ඒ සිතට තමයි විපාකය ලැබෙන්නේ. කර්මසහගත සිතට, කර්මසහගත විඥාණයට තමයි විපාක ලැබෙන්නේ. ඒකයි මේක කර්මසිතක්ය කියලා කියන්නේ. එතකොට කර්මසිතක් උපදින වෙලාවකදී තියෙන මොකද්ද? එතන පවතින්නේ ස්කන්ධ හතරක් කියලා අපි කිව්වා. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන ස්කන්ධ ධර්මය හතරක පැවැත්මක්. එතකොට ඒක සත්වයක් නොවන, පුද්ගලයෙක් නොවන දෙයක්. එතන රූපය ගැන කතා කළේ නැහැ. එතකොට රූපස්කන්ධයේ තුලින් දකින්නට අවශ්‍ය වෙන්නේ නැහැ නුවණැත්තෙකුට අකුසල කර්ම කරන පුද්ගලයෙක් ඉන්නවා කියන දේ. අපි දකින්නේ අද මේ මිනිස්සයා මහා නරක මිනිස්සෙක් කියලා අර අකුසල සමංගී භාවයේ රූපේ පැත්තේහිලා දකිනවා. එතකොට අපිට අර ඇහැට පේන රූපයත් එක්ක ගැටෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි දකිනවා නම් මෙබඳු වූ සිතක ස්වභාවය. වෙනතුනේ මේ කයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් නැහැනේ. මේ කයට පුළුවන්ද කන බොන ආහාර ප්‍රත්‍යයෙන් උපන් කයට පුළුවන්ද සිතක් යෙදෙන්නේ නැතුව ගිහිල්ලා සතෙක් මරන්න? එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේ. මේක අතහැරලා දාපු දර කඩක් වගේ. මේක පැත්තකට දාපු දර කොටයක් වගේ. මේකට මොකක්වත් කරන්න පුළුවන් කමක් නැත්තේ. සිත නැත්නම් අංශු මාත්‍රයක්වත් සෙලවෙන්නටවත් පුළුවන් කමක් නැත්තේ. වැඩිමක් වර්ධනයක් කරන්නට පුළුවන් කමක් නැත්තේ. මේකයි එහෙම්ම දි รา යන ස්වභාවයෙන් යුක්තයි. ඒකයි දර කොටයක් කියලා කියන්නේ. දර කොටයක වර්ධනයක් නැහැනේ. මොහොතක් පාසා සිද්ධ වෙන්නේ මොකද්ද? දර කඩක දි รา යන ස්වභාවයටපත් වීම. මේ කයෙහි ස්වභාවයත් අන්න එබඳු වූ ස්වභාවයක් තමයි. මේ කයට පුළුවන් කමක් නැහැ ගිහිල්ලා ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නට. මේ කයට පුළුවන් කමක් නැහැ ඉස්සරහට යන්න, පසුපසට යන්න, දෙපස බලන්නට, එහෙම නැතිනම් හොඳ නරක දේවල් කරන්නට මේ කයට පුළුවන් කමක් නැත්තේ. නමුත් මේ කය උපයෝගී කරගෙන, මේ කය ඇසුරු කරගෙන පවත්නා සිතින් මේ කය එබඳු දේවල් සිදු කරන මට්ටමකට මෙහෙවනවා. අන්නේ නිසා දැන් මේ සිත නැමැති ධර්මයේ පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නේ. අපිට පේනවා එතකොට අකුසල සහගත චිත්තෝත්පාදයක්, අකුසල සහගත සිතක්. අකුසල සහගත සිත හා යෙදෙන චෛතසික සංප්‍රයෝගයක්, චෛතසික ධර්මයන් ටික. එතකොට මේ අකුසල් සිතෙහි යෙදෙන මේ චෛතසික ධර්මයන් ටික නිසා මෙබඳු ක්‍රියාකාරකමක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අතපය දිගහැරීම්, යෑම්, ඊම්, එතකොට ගැනීම, තැබීම් ලෝකෙ තුල අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. මේක මේ සිතෙහි උපන්නා වූ මෙබඳු ධර්මයක ලක්ෂණයක් නේද? මේක සත්වයක් නොවු, පුද්ගලයෙක් නොවු දෙයක්. මේ මොහොතේ හටගත්ත මේ දේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයෙන් පවතින්නේ. ඒ හිත ඊළඟ මොහොතේ නැවත උපදින්නේ නැහැ. හිතක ස්වභාවය තමයි ඒ සිත හටගත්තා නම් ඒ සිත බිඳී යනවා. ලහු පරිවර්තන් කියලා කියන්නේ වහා පරිවර්තනය වෙන සුළුයි. සිත කියන එක වහා බිඳෙන සුළුයි. එතකොට ඒක රූපේ තරම්වත් පැවැත්මක් අපිට සිතෙහි දක්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා සිත වහා බිඳී යන සුළු නම් ඒ වහා බිඳී යන සුළු සිත මොහොතින් මොහොත අනිත්‍ය ස්වභාවයට පත්වන ඒ සිත අපි දකිනවා නම් පුද්ගලයෙක්ය කියලා, සත්වයෙක්ය කියලා ඒක යුතු නැහැ. අද අපි දකින්නේ අර සිතෙහි යෙදෙන ස්වභාව ධර්මයන් රූපේහිලා දකිනකොට අපිට පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් දකින්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනේ කය දිහා බලලා අපි එහෙම කිව්වට ඒ කයට එබඳු දේවල් කරන්නට පුළුවන් කමක් නැත්තේ. එනිසා මෙතනදී නාම රූප පරිච්ඡේද ඥානයක් උපදවන්නට, නාම රූප ධර්මයන්ගේ වෙන්වෙන් නුවණක් උපදවන්නට මේ සම්මර්ෂණය උපකාර කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. නිසා විපාක ධම්මා කියලා ඔබ අකුසල ධර්මයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට
ටිකක් හිතට පුරුදු කරලා බලන්න. මේ නරක පුද්ගලයෙක් කියලා ඔබ දකින තැනක ඇත්තටම නරක පුද්ගලයෙක් ජීවත් වෙනවද මෙබඳු ධර්මතා ටිකක පැවැත්මක්ද කියන එක ගැන ඔබ ටිකක් විශ්ලේෂණය කරගන්නට උත්සාහවත් වෙන්න. එහෙම උත්සාහවත් වෙනකොට ඔබට තේරෙයි ඔබට අර එතන පවත්නා ධර්ම ලක්ෂණයන් ස්වභාව ධර්ම ලක්ෂණයන් පිළිබඳව ඔබ නැවත නැවත මානසිකාරයේ පවත්වනකොට විශ්ලේෂණය කරගන්නකොට එතන අර සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා පවතින දැක්ම අඩු වෙලා යනවා. ඒ දැක්ම අඩු වෙලා යනකොට ඒ පිළිබඳව තිබුණු ඇලීම සහ ගැටීම් ආදී දේවල් ඔබේ සිතින් ඔබට ඉවත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ සඳහා තමයි ඔබ උත්සාහවත් වන්නට අවශ්‍ය. එතකොට විපාක ධම්මා කියනකොට විපාක ස්වභාව ධර්මයෝ කියලා අපි මේක හඳුනා ගන්නකොට අපි තේරුම් ගන්නවා ඊළඟට අර කුසල අකුසල ධර්ම 12 පිළිබඳව හඳුනාගත්තා වගේම අපිට පේනවා කුසල චිත්තෝත්පාදයෝ 21 කුසල චිත්තෝත්පාදයෝ කුසල් සිත් 21ක් තියෙනවා. කාමාවචර කුසල සිත් ටික, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් සහ අපරියාපන්න කුසල් කියන මේ 21 කුසල චිත්තෝත්පාදයන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ 21 චිත්තෝත්පාදයන් සමග අපි සම්මර්ෂණය කරලා බලන්නට පුළුවන්කම තියෙනවා මේ සිත් පිළිබඳව දැනුම තියෙනවා නම් මේ සත්වයේක් පුද්ගලයෙක් කියලා ගන්නා තැනක මෙබඳු වූ සිතක පැවැත්මක් නේද? හොඳ මිනිස්සෙක් හොඳ දේවල් කරන කෙනෙක් කියලා ඔබට ඇති වෙන තැනක මෙබඳු වූ ධර්මයක් ස්වභාවයේ කරගත්ත මෙබඳු පැවැත්මක් ඇති තැනක දෙයක් නේද කියන එක ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. මේ හේතු ටික නිසා නේද මේ දේ පෙනෙන්නේ කියන එක පිළිබඳව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. සිත හා යෙදුණු ධර්මයන් පිළිබඳවත් ඔබට විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හුදු ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ නුවණ ඇති කරගන්නකොට ඉන් ඔබට මිදෙන්නට සම්පූර්ණ පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේ කාරණා ටික පිළිබඳව මෙනෙහි කිරීම කියන එක ප්‍රායෝගිකව පුරුදු කිරීම අද දවසේදී කළ යුතුයි. යම් කිසි මට්ටමකින් අපිට කරන්නට පුළුවන් නම් ඒ කරන මට්ටමින් අපිට පුළුවන්කම තියෙනවා මේ කෙලෙස් ධර්මයන් ආශ්‍රව ධර්මයන් නූපදින ස්වභාවයේ කරා ක්‍රමක්‍රමයෙන් අපේ මනස මෙහෙවන්නට. ඊට පස්සේ දැන් කුසල ධර්ම සහ අකුසල ධර්ම ආදී ලෙස කතා කරනකොට අපිට කුසල චිත්තෝත්පාදයන් 21කුත් අකුසල චිත්තෝත්පාදයන් 12කුත් හඳුනා ගන්නට පුළුවන්කම ලැබුණා. එතකොට මේ සිත්වල යෙදෙන චෛතසික ධර්ම කීයද? චෛතසික ධර්ම 52ක් එනවා. අපි 250 චෛතසික කියලා කියනවා. සිතෙහි යෙදෙන 250 චෛතසික සමූහය ලැබෙනවා. එතකොට මේ සිතෙහි යෙදෙන මේ ධර්මයෝ ස්කන්ධ වශයෙන් බෙදා දැක්වුවොත් ස්කන්ධ 4ක් තියෙනවා. ස්කන්ධ වශයෙන් බෙදා දැක්වුවොත් ස්කන්ධ 4ක් තියෙනවා. ඒ වගේම ආයතන විදිහට බෙදා දැක්වුවොත් ආයතන 2ක් ලැබෙනවා. ඒ වගේම සත්‍ය වශයෙන් බෙදා දැක්වුවොත් සත්‍ය වශයෙන් අපට සත්‍ය 3ක් ලැබෙනවා. ධාතු වශයෙන් බෙදා දැක්වුවොත් ධාතු වශයෙන් කොටස් 2ක් ලැබෙනවා. කොහොමද ස්කන්ධ වශයෙන් සිව්වැදෑරුම් වෙන්නේ? මේ ස්කන්ධ අතරින් මේ ස්කන්ධ වශයෙන් සිව්වැදෑරුම් වෙන්නේ මේ චෛතසික ධර්මයන්ගේ සිතෙහි අපි කව 250 චෛතසිකයක් තියෙනවා කියලා. මේ 250 චෛතසික ධර්මයන්ගේ යම් වේදනාවක් තිබෙනවා නම් යම් සංඥාවක් තිබෙනවා නම් මේ තමයි වේදනා ස්කන්ධ සහ සංඥා ස්කන්ධ කියලා කියන්නේ. වේදනාව සහ සංඥාව ප්‍රධානයි. සෑම අවස්ථාවකදීම වේදනාව සහ සංඥාව සිතක ප්‍රධාන කෘත්‍යයක් සිදු කරනවා. ඒ නිසා තමයි ඒක වෙනම ස්කන්ධ ලෙස සංග්‍රහ කිරීමකුත් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. දැන් අනික් දේවල් ස්කන්ධ විදිහට සංග්‍රහ කරන්නේ නැහැනේ. දැන් චේතනාව කියන දේ ප්‍රධාන වශයෙන් සංස්කාර ස්කන්ධෙහි සංග්‍රහ කරනවා. ඒක තමයි එතන තියෙන ප්‍රධානිය හැටියට සලකන්නේ. චේතනාව සංස්කාරය කියන දේ. හැබැයි එතන අප්‍රධානව අනිකුත් සියලු චෛතසික ධර්මයන් එතනට ඇතුළත් වෙනවා. හැබැයි වේදනා සංඥා කියන දෙක මේ චේතනාව යටතේ නොතබා වෙනමම කෘත්‍යයක් කරන දෙයක් හැටියට, ඒ කියන්නේ වෙනම වැඩක් කරන දෙයක් හැටියට එතනට ප්‍රධානත්වයක් දීලා තමයි ස්කන්ධ ධර්මයෝ ලෙස වෙනමම ගන්නෙ. එනිසා ඕනෑම සිතක ඇතිවෙන දෙයක් තමයි වේදනාව කියන්නේ. සෑම සිතකම ඇති වෙනවා. යම් තැනක ස්පර්ශයක් උපදිනවා නම් ඒ සෑම සිතක්ම උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්.
යම් තැනක ස්පර්ශය හට ගන්නවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් අනිවාර්යයෙන්ම වේදනාව උපදිනවා. ඒ වගේම වේදනාව පවත්නා තැනක සංඥාව පවතිනවා. ඒ නිසා වේදනා සංඥා කියන දෙක හැම තැනටම අදාළයි. සෑම සිතකටම අදාළයි. ඒතකොට සෑම සිතකටම අදාළ වේදනා සහ සංඥා කියන මේ ගති දෙක ඊටමත් සුවිශේෂී. මොකද ආරම්මන රසය ග්‍රහණය කර ගැනීමත් ඒ අරමුණ පිළිබඳව ලක්ෂණ විදිහට හඳුනා ගැනීමත් කියන මේ දෙක නැත්තම් ඒ සිතේ පැවැත්ම පේන්නේ නැති නිසා. ඒ නිසා මේක ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරනවා කියලා කිව්වේ. අන්නේ හේතුව නිසා තමයි මේක ස්කන්ධ කියලා වෙනම නම් කරන්නේ. එතකොට දැන් ස්කන්ධ විදිහට ගන්නකොට දෙපනස් චෛතසිකයන්ගෙන් වේදනාව සංඥාව කියන දෙක වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ ලෙසත් ඉතිරි සියලු චෛතසික ධර්ම සංස්කාර ස්කන්ධය තුල සංග්‍රහ කරනවා. එතකොට මේ විදිහට පවත්නා ස්කන්ධ ස්වභාවය පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නකොට ස්කන්ධ හතරක් විදිහට වේදනා සංඥා ස්කන්ධ ලෙසත් අනිකුත් චෛතසික ධර්ම සංස්කාර ස්කන්ධ ලෙසත් කුසල චිත්තෝත්පාද 12 සහ අකුසල චිත්තෝත්පාද 12 සහ කුසල චිත්තෝත්පාද 21 සම්පූර්ණයෙන්ම විඥානස්කන්ධය ලෙසත් හඳුන්වනවා. මොකද අපි සිතක් කියලා කියන්නේ ඒ විඥානන කෘත්‍ය අනුව නම් කරලා ඒ නිසා මේ සියලු කුසල් සිත් සහ අකුසල සිත කියලා කියන්නේ සිත කියන්නේ විඥානන ස්වභාවයම නිසා සිත යනු විඥානන ස්වභාවයම නිසා ඒ විඥාන අවස්ථා ටික අකුසල් 12ත් කුසල් 21ත් කියන අවස්ථා ටික අපි ඇතුළත් කරනවා කුමකටද සම්පූර්ණයෙන්ම විඥාන ස්කන්ධයට. එතකොට මේ ලෝකේ කර්ම සිද්ධ කරනවා කියන තැනක් තියෙනවා නම් ඕනම තැනක කර්ම සිද්ධ කරනවා කියන දේවල් ටිකක් තියෙනවා නම් ඒ සෑම තැනකම තියෙන්නේ මොනවද? වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ සහ විඥාන ස්කන්ධ. ස්කන්ධ වශයෙන් හතරයි. ආයතන වශයෙන් ආයතන දෙකයි. අර සිත් ටික සම්පූර්ණයෙන්ම කුසල් සිත් 21 සහ අකුසල් සිත් 12. කුසල් සිත් 21 සහ අකුසල් සිත් 12 මන ආයතනයට අයිති. චෛතසික 52 සිත හා සංප්‍රයුක්ත දේවල් ටික, සිතෙහි යෙදෙන දේවල් ටික ධම්මායතනයට අයිති. එතකොට ආයතන විදිහට ගත්තාම මන ආයතන ධම්මායතන කියන ආයතන දෙකක පැවැත්මක් තමයි තියෙන්නේ. යම් කිසි තැනක කර්ම සිද්ධ කරනවා නම් ආයතන දෙකක පැවැත්මක්. ඔබේ ලෝකයේ ගොඩනගෙන තැන ආයතන දෙකක පැවැත්මක්. කුසල අකුසල කර්ම ලෝකයේ ගොඩනගෙන තැනක ආයතන දෙකයි. මන ආයතන සහ ධම්මායතන. එතකොට ධාතු අවස්ථාවන් පිළිබඳව අපි දකිනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ධාතුන්හි ඒ කියන්නේ ධාතු දෙකක් තියෙනවා. නැතිනම් මේ විපාක ධම්මා කියන අවස්ථාවන්හිදී ධාතු දෙකක පැවැත්මක්. මොනවාද ධාතු දෙක? සියලු කුසල සිත් සහ සියලු අකුසල සිත්. ඒ කියන්නේ කුසල චිත්තෝත්පාද 21ත් 12 අකුසල චිත්තෝත්පාදේනොත් අකුසල සිත් 12ත් කුසල සිත් 21ත් කියන මේ දේවල් අයිති වෙනවා මනෝ විඥාන ධාතුවට. මේ ඔක්කොම විඥානන අවස්ථාවන් විඥාණයෙන් අපි විඳිනවා දැනගන්නවා කියන දේ නියාමනය කරන්නේ. එනිසා මේක මනෝ විඥාන ධාතු. මනෝ විඥාන ධාතු අවස්ථාවන්. එතකොට මේ සිත හා යෙදෙන චෛතසික ධර්ම තියෙනවා. මේ සිතත් එක්ක යෙදෙන චෛතසික ධර්ම තියෙනවා. මෙන්න මේ චෛතසික ධර්මයන් හඳුන්වනවා. මේ චෛතසික ධර්මයන් පිළිබඳව අපි පැහැදිලි කරනවා ධම්ම ධාතු විදිහට. එතකොට ධාතු විදිහට ගත්තාම ධාතු දෙකයි විපාක ධම්මා කියන තැනක කර්මයක් කියන තැනක ධාතු දෙකයි තියෙන්නේ මොනවාද? මනෝ ධාතු සහ ධම්ම ධාතු. මනෝ විඥාන ධාතු සහ ධම්ම ධාතු කියන දෙක. මනෝ විඥාන ධාතු සහ ධම්ම ධාතු කියන දෙක. එතකොට මේ තමයි ධාතු වශයෙන් බෙදෙන ආකාර දෙක. ඊට පස්සේ සත්‍ය වශයෙන් තෙවදෑරුම්. සත්‍ය වශයෙන් ගත්තාම සත්‍ය වශයෙන් ආකාර තුනකට බෙදන්නට පුළුවන්කම තියෙනවා. යම් කිසි විදිහකින් මේ අකුසල් සිත් ටික සහ කුසල චිත්තෝත්පාදයන් තියෙනවා නම් අකුසල් සිත් සහ කුසල චිත්තෝත්පාදයන් තියෙනවා නම්
මේ අකුසල චිත්තයන්හි සහ කුසල චිත්තයන්හි යෙදෙන ලෝභය හැරුණුකොට චෛතසික ධර්මයන් විදිහට නම් ලෝභය හැරුණුකොට යෙදෙන ටික. සිත් විදිහට ගත්තොත් නම් අකුසල් සිත් 12ත් සම්පූර්ණ අකුසල් සිත් 12ත් ඒ වගේම ලෞකික කුසල චිත්තයන් අපරියාපන්න භූමියට අයත් කර්ම සිත් ටික නැතිනම් එතන මාර්ග සිත් ටික මෙතන ග්‍රහණය කරන්නේ නැහැ. එතකොට ලෞකික සිත් වශයෙන් යෙදෙන ලෞකික සිත් 17ත් මේ ටික අයත් වෙනවා මොකටද? දුක්ඛාරය සත්‍යයට. චෛතසික දෙපනස් චෛතසික ධර්මයන්ගෙන් ලෝභය හැරුණකොට අනිකුත් චෛතසික ධර්ම අර සිත හා සංප්‍රයුක්ත ලෝභය හැරුණකොට දැන් අකුසල් සිත් 12න් අපි ගන්නවා ලෝභ මූලික සිත් කියලා කියනවානේ. එතකොට අකුසල් සිත් 12න් අකුසල් සිත් 8ක් තියෙනවා ලෝභ මූලික චිත්තෝත්පාද. එතකොට ලෝභ මූලික චිත්තෝත්පාද තියෙනකොට දැන් ලෝභය හැරුණකොට ඒ සිතේ යෙදෙන අනිකුත් ධර්ම ටික තමයි ගන්න. එතකොට අකුසල් සිත් ලෝභය හැරුණකොට ඒ සිතේ තියෙන අකුසල සිත් 12ත් ඒ වගේම අර කුසල චිත්තෝත්පාදයන්හි ලෞකික කුසල් සිත් ටිකත් මේ සියල්ලම දුක්ඛ ආර්ය සත්‍යයට අයිති වෙනවා. ඒ වගේම ලෝභය හැරුණකොට අනිකුත් සියලු චෛතසික ධර්ම ටිකත් අර සිත්වල යෙදෙන සියලු චෛතසික ධර්ම ටිකත් අයිති වෙනවා මොකටද? දුක්ඛාර්ය සත්‍යයට. ඊට පස්සේ එතකොට චෛතසික 52න් 51ක් දුක්ඛ සත්‍යයට ඇතුළත් වෙනවා. ලෝභය නැමැති චෛතසික ධර්මය එතනදී ඇතුළත් වෙන්නේ සමුදය සත්‍යයට. ලෝභය සමුදය සත්‍යයට. ඊට පස්සේ ලෝභය සමුදය සත්‍යයට අයිති වෙනවා වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් මාර්ග සත්‍යයට අයිති වෙන දේ තමයි අර අපි උඩින් අතහැරපු ලෝකෝත්තර මාර්ග 4. ලෝකෝත්තර මාර්ග 4. ලෝකෝත්තර මාර්ග 4 ගන්නේ කුමන ආකාරයටද කියන එක පිළිබඳව දැන් ඔබට යම් දැනුමක් තියෙනවා මුල් දේශනා හොඳින් ශ්‍රවණය කළා නම්. ලෝකෝත්තර සිත් පිළිබඳව ගන්නකොට මාර්ග චිත්තෝත්පාදේ අපි කතා කරනවා. සෝවාන් සිත පිළිබඳව කතා කරනකොට ඒ කියන්නේ සෝවාන් මාර්ග චිත්තේ පිළිබඳව කතා කරනකොට ප්‍රථම ධ්‍යාන සහිත, ဒုတိ ය ධ්‍යාන සහිත, තෘතිය ධ්‍යාන සහිත, චතුර්ථ ධ්‍යාන සහිත, පංචම ධ්‍යාන සහිත සෝතාපට්ටි මාර්ග චිත්තයයි කියලා. සෝතාපට්ටි මාර්ග චිත්තෝත්පාදේ පහක් තියෙනවා. එතකොට මෙතනින් මාර්ගාංග 8ක් යෙදෙන. මාර්ගාංග 8ම යෙදෙන. ආරියෂ්ඨාංගික මාර්ගාංග ටික ඔක්කොම යෙදෙන චිත්තෝත්පාදයක් තියෙනවා. මාර්ගාංග 8ක් නොයෙදෙන චිත්තෝත්පාදේනුත් තියෙනවා. ඒ මාර්ගාංග 8ක් යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ. මාර්ගාංග 8ක් යෙදෙන්නේ නැත්තේ එතන සම්මා සංකප්පේ නැතිනම් විතර්කයේ යෙදෙන්නේ නැති නිසා. දැන් විතර්ක වර්ජිතයිනේ දෙවෙනි ධ්‍යානයේ ඉඳලා විතක්කය ඇතහැරලා විචාර මාත්‍රික ධ්‍යානයක් විතරයි තියෙන්නේ. ඒකට විතර්කය නැහැ. විතර්කය විපසමණයටපත් කළා තමයි දෙවෙනි ධ්‍යානයේ තියෙන්නේ. ඒකට ဒုတိ ය ධ්‍යානය යෙදෙන තැනක සම්‍යක් සංකල්පනාව කියන තැන තියෙන විතර්කණය ඇත්තේ නැහැ. අන්න ඒ නිසා එතන තියෙන මාර්ගාංග විදිහට ඒ සිතේ තියෙන මාර්ගාංග 7යි. එතකොට ඊට පස්සේ සිතෙත් මාර්ගාංග 7යි. ඊට පස්සේ සිතෙත් මාර්ගාංග 7යි. එතකොට මේ විදිහට ගත්තාම මේ ධ්‍යාන චිත්තයන්හි පළවෙනි ධ්‍යාන චිත්තය මාර්ගාංග 8ම යෙදෙනවා. දෙවෙනි, තෙවෙනි, තුන්වෙනි, සිව්වෙනි කියන මේ සිත් ටිකත් එක්ක ගත්තාම අපිට මාර්ගාංග 7ක යෙදීමක් තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. සකුදාගාමි මාර්ගයත් ඒ විදිහටමයි. අනාගාමි මාර්ගයත් ඒ විදිහටමයි. අරිහත් මාර්ගයත් ඒ විදිහටමයි. මෙන්න මේ විදිහට මාර්ගාංග අනුයදන මේ චිත්තෝත්පාදය හඳුන්වනවා සියලු මාර්ග සිත් ටික විපාක ධම්මා. විපාක ස්වභාවයේ පවතින ධර්මය. මේකට විපාක තියෙනවා. මේ මාර්ගයට විපාකයක් තියෙනවා. මේ මාර්ගයෙන් ගියොත් තැනකට පැමිණෙනවා. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගියොත් සෝවාන් ඵලයටපත් වෙනවා. සකුදාගාමි මාර්ගයේ ඉපදවීමෙන් සකුදාගාමි ඵලයටපත් වෙනවා. අනාගාමි මාර්ගයේ ඉපදවීමෙන් අනාගාමි ඵලයටපත් වෙනවා. අරිහත් මාර්ගයේ ඉපදවීමෙන් අරිහත් ඵලයටපත් වෙනවා. මෙන්න මේ විදිහට මාර්ගයේ වැඩිම තුළ ඵලයට પ્રાપ્ત වීමක් පිළිබඳව කතා කරන නිසා මේවා කුසල් හැටියට කතා කරනවා. විපාක ධම්මා හැටියට හඳුන්වනවා. විපාකය ස්වභාවය කරගෙන පවත්නා ධර්මයෝ හැටියට තමයි මේක ගණනය කරන්නේ.
එතකොට මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය විදිහට සත්‍ය තුනක සංග්‍රහ කරනවා. සත්‍ය තුනක සංග්‍රහ කරනවා. අනිච්චිත්තෝත්පාද ටික. අනිච්චිත්තෝත්පාද කියලා කියන්නේ මේ මාර්ග චිත්තෝත්පාදයන්. අනිකුත් අවස්ථාවන් පිළිබඳව ගත්තාම මේ දේවල් සත්‍ය ලෙස සංග්‍රහ කිරීමක් ඇත්තේ නැහැ. සත්‍ය විනිර්මුක්ත වූවන් ලෙසයි සැලකෙන්නේ. එතකොට මෙන්න මේ ආදී ලෙස අපිට මේ ධර්මයන් නැතිනම් මේ දේවල් ටික අපිට සංග්‍රහ කරන්න පුළුවන්කම තිබෙනවා. ස්කන්ධ ධාතු ආයතන සහ සත්‍ය ආදී විදිහට මේ විපාක ධම්මා කියන මේ මාතෘකාව පිළිබඳව අපිට විශේෂයෙන් ඇතුළත් කරලා කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඊළඟ කරුණ නේව විපාකන විපාක ධම්මා. නේව විපාක නොවන ඒ වගේම න විපාක ධම්මා. විපාක ස්වභාවය කොටගෙන පවත්නා ධර්මයෝ නොවන දේවල්. එතකොට ඒ කියන්නේ කොටින්ම කිව්වොත් විපාකත් නෙමෙයි කර්මත් නෙමෙයි. තව කොටහසක් තියෙන විපාකත් නෙමෙයි කර්මත් නෙමෙයි. අන්න ඒ දේවල් මොකද්ද? මේ ත්‍රිකයේ තුන්වෙනි අවසාන කාරණාව. විපාක ධම්මා නේව විපාක න විපාක ධම්මා. විපාක ධර්මයෝ විපාක ස්වභාව පවත්නා කර්මසිට නිව නැතිනම් විපාක ස්වභාව ධර්මයෝ ඊට පස්සේ විපාකත් නොවන විපාක ස්වභාවත් නොවන ධර්මයෝ. ඒ තමයි තුන්වෙනි මාත්‍රකාව විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. කතමේ ධම්මා නේව විපාක න විපාක ධම්මා. මොනවද මේ නේව විපාක න විපාක ධම්මා කියලා කියන්නේ? විපාකත් නොවන විපාක ස්වභාව නොවන ධර්මයෝ කියලා කියන්නේ. යේච ධම්මා කිරියා යම් කිසි ධර්මයෝ තියෙනවා නම් ක්‍රියා මාත්‍රික ධර්මයෝ. ඒ පිළිබඳව හඳුන්වන්නේ කොයි විදිහටද? නේව කුසලා ඒක කුසල් නෙමෙයි. නා කුසලා අකුසල් නෙමෙයි. නච කම්ම විපාකා කර්ම විපාකයෝ නෙමෙයි. නේව කුසලා නා කුසලා නච කම්ම විපාකා කුසලත් නෙමෙයි අකුසලත් නෙමෙයි කර්ම විපාකත් නෙමෙයි. හුදු ක්‍රියා මාත්‍රික ධර්මයෝ. හුදු ඒ ක්‍රියා මාත්‍රය පමණයි. ඒක විපාකයක් නෙමෙයි, කලින් සිතක තිබෙන විපාක ධර්මයක් නෙමෙයි. ඒක හුදු ක්‍රියා මාත්‍රයක්. ඒ අවස්ථාවේදී ඒ ක්‍රියා මාත්‍රික පැවැත්ම පමණයි එතන තියෙන්නේ. ඒ ක්‍රියාවන් සිදු කිරීම සඳහා උපයුක්ත වෙන චිත්තෝත්පාදයෝ තිබෙනවා. එතකොට අන්න ඒ ක්‍රියාසිත ආදිය නේව විපාක න විපාක ධම්මා. විපාකත් නොවන විපාක ස්වභාවය කරගෙනත් පවත්නා ධර්මයෝ නෙමෙයි. එතකොට සබ්බංච රූපං ඒ ක්‍රියාසිත ටික වගේම සබ්බංච රූපං සියලුම රූපයත් අසංකතාච ධාතු අසංකත ධාතුවත් සබ්බංච රූපං අසංකතාච ධාතු සියලු රූපයත් අසංකත ධාතුවත් කියන මේ ටික. ඉමේ ධම්මා නේව විපාක න විපාක ධම්මා. මෙන්න මේ ධර්මයෝ නේව විපාකත් නොවන විපාක ස්වභාව කොටගෙන පවත්නා ධර්මයොත් නොවන දේවල් හැටියට අපි දැනගන්නට අවශ්‍යයි. එතකොට මේ පිළිබඳව අටකතා කාණ්ඩයේදී තවදුරටත් පැහැදිලි කරනවා. තීසු භූමීසු කිරියාව්‍යාකතං. තීසු භූමීසු කිරියාව්‍යාකතං. තුන් භූමිය අනුව ගියපු සියලුම ක්‍රියා අව්‍යාකෘත ධර්මයෝ තිබෙනවා නම් රූපංච නිබ්බානං. රූපයක් තියෙනවා නම් ඒ වගේම නිබ්බානංච නිර්වාණයක් තියෙනවා නම් නිර්වාණ ධාතුවක් තිබෙනවා නම් ඉමේ ධම්මා නේව විපාක න විපාක ධම්මා. මේ ධර්මයෝ නේව විපාකයි විපාක නෙමෙයි න විපාක ධම්මා විපාක ස්වභාව කොටගෙන පවත්නා ධර්මයොත් නෙමෙයි. විපාකේනුත් ඉඳලා විපාක ස්වභාව කොටගෙන පවත්නා ධර්මයොත් නොවන දේවල් හැටියටයි මේක හඳුන්වන්නේ. මොකද්ද මේ නේව විපාක න විපාක ධම්මා කියන මේ ධර්මය. එතකොට ඒට අයත් වන්නේ මොනවද? ඒට අයත් වන්නේ තීසු භූමීසු කිරියා අව්‍යාකතං කියලා කිව්වා. තුන් භූමිය අනුව ගියපු ක්‍රියා අව්‍යාකෘත ධර්මයෝ. එතකොට තුන් භූමිය අනුව ගිය ක්‍රියා අව්‍යාකෘත ධර්මයෝ කියලා කියනකොට අපි හඳුනා ගන්නවා ක්‍රියාසිත කියන දේවල්. එතකොට ආවර්ජන ක්‍රියා චිත්තයන් තිබෙනවා. ඒ වගේම කාමසෝභන සිත්වල අපි කතා කරන ඒ ක්‍රියා චිත්තෝත්පාදයන් තිබෙනවා. සහේතුක ක්‍රියා හැටියට අපි කතා කරන. එතනදී ඒ ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික ක්‍රියාසිත සසංකාරික ක්‍රියාසිත
ඒ වගේම සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික ක්‍රියාසිත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික ක්‍රියාසිත සහ උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික ක්‍රියාසිත ආදී ලෙස මේ කාමාවචර ක්‍රියා චිත්තයන් පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා අර ආවර්ජන ක්‍රියා චිත්තයන්ට අමතරව. ඊට පස්සේ අපට රූපාවචර භූමියේහි රූපාවචර ක්‍රියාසිත දකින්නට පුළුවන් ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිතක් තිබෙනවා, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ක්‍රියාචිත්තෝත්පාදය දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අරූපාවචර ක්‍රියාචිත්තෝත්පාදයන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ ධර්මය පොදුවේ ගත්තාම ක්‍රියාසිත 20ක් හැටියට අපට දකින්න පුළුවන්. එතකොට ඒ ක්‍රියාසිත හා සංප්‍රයුක්ත වන ක්‍රියාසිත හා යෙදෙන චෛතසික ධර්ම තිබෙනවා චෛතසික 35ක්. ක්‍රියාසිත හා යෙදෙන චෛතසික ධර්ම 35ක් තිබෙනවා. ඒ වගේම මේ තේන ක්‍රියාසිත 20ත් ඒ වගේම ක්‍රියාසිත හා යෙදෙන චෛතසික ධර්ම 35ත් ඊට පස්සේ අපි අතුලත් කරගන්න රූපය අටවිසි රූපේ අටවිසි වදාරුම අපි කතා කරන රූපේ මෙන්න මේ රූපයත් අසංකත ධාතුවත් කියන මෙන්න මේ දේවල් ඔක්කොම නේව විපාක න විපාක ධම්මා. එතකොට මේ නේව විපාක න විපාක ධම්මා කියන මේ දේ අපි බෙදනවා ස්කන්ධ වශයෙන් ධාතු විදිහට ආයතන විදිහට බෙදනවා. ස්කන්ධ වශයෙන් ගත්තාම ස්කන්ධ වශයෙන් පස්වැදෑරුම්. ස්කන්ධ වශයෙන් මේක පස්වැදෑරුම් වෙනවා. ඒ වගේම ආයතන විදිහට ගත්තාම ආයතන විදිහට 12 වැදෑරුම් වෙනවා. ඊට පස්සේ ධාතු වශයෙන් ගත්තාම තෙලස් වැදෑරුම් වෙනවා. ඒ වගේම සත්‍ය වශයෙන් ගත්තාම දෙවැදෑරුම් වෙනවා. මෙන්න මේ විදිහට නේව විපාක න විපාක ධම්මා කියන එක ස්කන්ධ ධාතු ආයතන සත්‍ය හැටියට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ස්කන්ධ වශයෙන් කොහොමද මේක බෙදන්නේ? ස්කන්ධ වශයෙන් මේ ධර්මය බෙදා දක්වනවා අටවිසි රූපේ රූපස්කන්ධයයි. 28 වැදෑරුම් වන රූපයේ රූපස්කන්ධය හැටියට දක්වනවා. චෛතසික 35 අතුරින් මේ සිත ක්‍රියාචිත්තෝත්පාදයන්හි යෙදෙන චෛතසික 35 අතුරින් වේදනාව වේදනා ස්කන්ධයයි සංඥාව සංඥා ස්කන්ධයයි සංස්කාරය නැතිනම් අනිකුත් සියලුම දේවල් ඉතිරි චෛතසික 33 35න් චෛතසික 33ක් සංස්කාර ස්කන්ධයට ඇතුළත් කරනවා. ඒ වගේම ඒ සිත විඥානස්කන්ධය. නැතිනම් අර සිත් 20ම විඥානස්කන්ධය තුළ සංග්‍රහිත කරනවා විඥානස්කන්ධයට ඇතුළත් කරනවා. මේ තමයි ඒ ස්කන්ධ වශයෙන් නේව විපාක න විපාක ධම්මා කියන මේ කොටහසය බෙදා දක්වන්නට අපිට පුළුවන්කම තියෙන ක්‍රමය. රූපය රූපස්කන්ධය විදිහටත් ඒ වගේම ඒ සිත් හා සංප්‍රයුක්ත වන වේදනා සංඥාවන් වේදනා සංඥා ස්කන්ධ ලෙසත් ඒ වගේම එතන තිබෙන අනිකුත් චෛතසික ධර්මයන් 33 දෙනා සංස්කාර ස්කන්ධයේ විදිහටත් එතන තිබෙන විඥානනය විඥාන ස්කන්ධයේ ලෙසත් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එතන රූපායතන ටික දැන් සියල්ලම ආයතන වශයෙන් ගත්තාම අපිට 10ක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. එතන උපදින චිත්තෝත්පාදය මන ආයතනයට අයිති වෙනවා. එතකොට සිතහා සංප්‍රයුක්තව යෙදෙන නැතිනම් සිතහා සිතෙහි යෙදෙන චිත්තජ රූපයන් විදිහට උපදින සුකුම රූප ටික අපි සම්පූර්ණම ධම්මායතන පරියාපන්න වූක් ලෙස සංග්‍රහිත කරනවා. ඒක ධම්මායතනයේ පරියාපන්නයි. එතකොට මෙන්න මේ ආකාරයට ආයතන විදිහට ගත්තාම මෙතන ආයතන දෙකක් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. මන ආයතන සහ ධම්මායතන කියන ආයතන දෙකක් සිත පැත්තෙන් අරගෙන. එතකොට මෙන්න මේ ආයතන 12ක මේ නේව විපාක න විපාක ධම්මා කියන මේ කොටහසේ සංග්‍රහිත කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ධාතු විදිහට ගත්තාම අපිට තෙලස් වැදෑරුම්ම ධාතු හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. රූප 28 අතුරෙන් චක්කු ප්‍රසාද රූපේ චක්කු ධාතු, සෝත ධාතු ආදී ලෙස මේ ධාතු අපිට මේ විදිහට නම් කරන්නට පුළුවන්. චක්කු ධාතු, රූප ධාතු, සෝත ධාතු, සද්ද ධාතු ආදී ලෙස මේ ධාතු අපිට 10ක් මෙතනදී නම් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පංචද්වාරා වජ්ජනාදී චිත්තය
ద్වාරාවර්ජන ක්‍රියාසිත ආදී මේ ආවර්ජන ක්‍රියාචිත්තයෝ මනෝ ධාතු සිත් ලෙසයි දැක්වෙන්නේ. ඒ මනෝ ධාතු සිත්, මනෝ විඥාන ධාතු සිත් කියන දන විඥානනේ ප්‍රධාන වෙලා නැහැ. ඒක ආවර්ජනාදී කෘත්‍යයක් සිද්ධ කරන නිසා ඒවදු ක්‍රියාසිත හඳුන්වන්නේ මනෝ ධාතු සිත් හැටියට. එතකොට මේ මනෝ ධාතුව ඒ වගේම ඉතිරි සිත් 19 මනෝ විඥාන ධාතු ලෙස දැක්වෙනවා. ඒ වගේම සුකුම රූප 16ත් චෛතසික 35ත් මේ ධර්මයෝ ධම්ම ධාතු ලෙස සංග්‍රහ කරනවා ධම්ම ධාතුවට ඇතුළත් කොට. එතකොට මේ ධම්ම ධාතුව. එතකොට මේ කියන ආයතන විදිහට ධාතු විදිහට ගත්තාම මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියන ධාතු තුන සහ රූප ආයතනයන්ගේ පැත්තෙන් ගන්න ධාතු අරගෙන ඒ 10ත් අරගෙන කියන්නේ චක්කුසෝත ගාන જીවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ 10ත් අරගෙන තෙලස් සදාරුම් කියලා කියනවා. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය සිද්ධ කරලා ඊටමත් වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුත්තන්ට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා එංගලන්තයේ පදිංචි තුසිත හේවා කුරුම්බුරගේ සහ එරෝෂි හේවා කුරුම්බුරගේ යන මහත්ම මහත්මීන් දෙපළ විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ පරිලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට කල්පනා කරගන්න. පළමුවෙන් සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් හැමදෙනාම පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා ඒ තුසිත හේවා කුරුම්බුරගේ සහ එරෝෂි හේවා කුරුම්බුරගේ යන මේ පින්වත් දෙපළ නමින් මිය පරලෝකීය දෙසැම්බර් මාස 19 වන දිනට ඒ වෙන් උන හේමජිත් ප්‍රනාන්දු මැතිඳුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරලෝසපස් සුනිල් විමල ගුණරත්න පියතුමාණන්ට HKM ධර්මදාස පියතුමාණන් ඇතුළු මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ නම් සඳහන් කළ මේ පින්වත් සෑම සිළු දෙනා නමින් මේ පරලෝ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන තුසිත හේවා කුරුම්බරගේ සහ එරෝෂි හේවා කුරුම්බරගේ යන ඒ පින්වත් දෙපළට ඒ වගේම ඒ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ 28 වෙනි දිනට 10 වෙනි උපන්දිනයේ යෙදෙන විශාඛා දිනයට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ධම්මිකා විමල ගුණරත්න මෑණියන්ටත් චන්ද්‍රා ධර්මදාස මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ උපන්දිනයේ සමරන විශාඛා දිනයේ ඇතුළු ඒ සියලු ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් පින්වත් දායකත්වයේගත් ඔබ දෙපළ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන මහ නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.